හොඳයි. හොඳයි ළමයි. එහෙනම් අද දවසේදී අපි අලුත් පාඩමක් පටන් ගන්නවා. අපිට ගිය සතියේ මොනවද ඉතුරු වුණේ ළමයි කතා කරන්න? ළමයි අපි ටියුට් එක සාකච්ඡා කරාද? ජනිත් ජනිත් මංජුල හරිද? කවුරුත් කතා කරන්නේ නැහැ. හොඳයි. ලියාගන්න දවසේ මාතෘකාව විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. ජවය හා ශක්තිය. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. හොඳයි. විද්‍යුත් උපකරණවල ජවය හා ශක්තිය. හොඳයි. හොඳයි මම හොඳට අහගන්න එනවා. ඔයාලට හොඳට බෝඩ් එක පේනව නේද? ඔව් සර්. හොඳයි. හොඳයි. හොඳට අහගන්න. එතකොට අපි අද චුට්ටක් කතා කරන්නේ මීට කලින් වැඩියම අපිට සම්බන්ධ හමු වෙලා නැති අලුත් කොටසක්. හරි නේද? මේ ටිකක් ඔයාලට අලුත් වගේ දැනේ. දැන් උදාහරණයක් විදියට අපි ආලෝකය ගැන කතා කරොත් එහෙම අපි ආලෝකය සාමාන්‍යයෙන් 7-8 වසරේ ඉඳන් ඉගෙන ගන්නවා. ඊළඟට තාප ශක්තිය ගැන ගත්තොත් පොඩි පන්තියේ ඉඳන් ඉගෙන ගන්නවා. මිනිස් ශරීරය ගැන කතා කරොත් පොඩි පන්තියේ ඉඳන් ඉගෙන ගන්නවා. ඒකට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඔය මේ වගේ කොටස් ටිකක් අපි අලුතෙන් තමයි ඉගෙන ගන්න. ඉන්න පොඩ්ඩක් අලුත් වගේ තේරෙන්න හොඳට අහන්න අමාරු නෑ. හරි. එතකොට අපිට මෙන්න විද්‍යුත් විදුලිය මෙන්න මේ අපිට ලැබෙන විදුලිය අපිට පුළුවන් වෙනත් ශක්ති වර්ගයක් බවට හරව ගන්න. හරි? මම උදාහරණයක් කියන්නම්. හරි. මෙන්න විදුලි ශක්තිය. විදුලිය කියන්නේ ඇත්තටම ශක්තියක්. ශක්ති වර්ගය. ශක්ති ප්‍රභේදයක්. විදුලි ශක්තිය අපිට පුළුවන් වෙනත් ශක්තියක් බවට පරිවර්තනය කරගන්න. හරි? උදාහරණයක් විදිහට අපිට පුළුවන් මේක භ්‍රමණ ශක්තියක් බවට නේ මෝටරයක් කරකවලා නැත්නම් බ්ලෙන්ඩරයක් මගින් පුළුවන් නේ භ්‍රමණ ශක්තියක් බවට කරගෙන එකක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලි ස්ථිරිකයක් නැත්නම් හොට් ප්ලේට් එකක් පාවිච්චි කරලා තාප ශක්තිය බවට හරව ගන්න පුළුවන්. තාප ශක්තිය නේද? දැන් ගෙදරට එන ප්‍රධාන වයර් දිගේ එන්නේ ළමයි හරිද? විදුලිය. එතකොට මේ විදුලිය කියන්නේ එක ශක්ති ප්‍රභේදයක්. මේක අපේ ගෙදරට ආවට පස්සේ අපි මේ විදුලි ශක්තිය අපේ අවශ්‍යතාවය අනුව විවිධ ශක්තියින් බවට හරව ගන්නවා. භ්‍රමණ ශක්තියක් බවට හරව ගන්න පුළුවන් බ්ලෙන්ඩරයක් පාවිච්චි කරලා. විදුලි ස්ථිරිකයක්
හොට් ප්ලේට් එකක් එහෙම නැත්නම් අර නාන්න පාවිච්චි කරන හොට් වතුර උණු කරන එකක් මේ ඕන එකකින් අපිට පුළුවන් වුණා තාප ශක්තිය බවට පත් කරගන්න. අපි දන්නවා ආලෝකය කියන්නේ ශක්තිය. එහෙනම් බල්බයක් මගේ. බල්බය මගේ. අපිට පුළුවන් මේක ආලෝක ශක්තිය බවට හරව ගන්න. පැහැදිලිද? එතකොට මේක අපිට නිකම්ම හැරෙනවද? වතුර ටික රත් කරගන්න ඕන වුණාම අපි ওই වයර් දෙකක් උදුරට දානවද? නැහැ. අපි ඒකට පාවිච්චි කරන මොකද්ද? හොට් ප්ලේට් එකක්. එහෙම නැත්නම් රෙදි වලින්ද රෙදි රත් කරගන්න ඕන නම් අයන් එකක් පාවිච්චි. නේ? දැන් ගෙදරට එන වයර් එකකින් ලයිට් පත්තු කරගන්න ඕන නම් වයර් දෙක කොහොමද තිබ්බම පත් වෙනවද? නැහැ. ඒ අපි බල්බයක් පාවිච්චි කරනවා. බල්බයක් වගේ මොකක්ද හදාගන්නේ? ආලෝකය. ආලෝකය. එහෙනම් මෙන්න මේ විද්‍යුත් ශක්තිය වෙනත් ශක්ති ප්‍රභේදයක් බවට හරවන මෙන්න මේ උපාංග වලට අපි කියනවා විද්‍යුත් උපකරණ. විද්‍යුත් උපකරණ. පැහැදිලිද? එහෙනම් විද්‍යුත් උපකරණ වල කාර්යය මොකද්ද? විද්‍යුත් ශක්තිය අපිට ඕන ශක්තියක් බවට මොනවා කරලා දෙන එකද? හරවලා දෙන එක. මොකද්ද? විදුලි ශක්තිය අපිට ඕන ශක්තියක් බවට හරවලා දෙන එක තමයි විද්‍යුත් උපකරණ වල තියෙන ප්‍රයෝජන. පැහැදිලිද? එතකොට පුතේ ඔයාලා දන්නවා මේ වගේ විද්‍යුත් උපකරණ වල මෙහෙම මේ එක ශක්තියක් තව ශක්තියක් බවට හරවනකොට නේද? මෙයා ගන්න ශක්තිය 100%ක්ම ඒකට වැය කරන්නේ නැහැ. ශක්ති හානියකුත් වෙනවා. ශබ්දේ විදියට හානි වෙනවා. තාපයේ විදියට හානි වෙනවා නේ. දැන් ඔයාලා ගෙදර අර තියෙන සූත්‍රිකා බල්බයක් එහෙම පත්තු කරොත් අපි දන්නවා මේකට ගොඩාක් කරන්ට් එක යනවා. සූත්‍රිකා බල්බයට වැඩිපුර විදුලියක් යනවා කියලා අපි නිකන් දන්නවා. ඊට වඩා CFL හොඳයි. ඊටත් වඩා LED හොඳයි කියලා අපි දන්නවා. ඇයි මෙහෙම වුනේ? මොකද්ද හේතුව? හරි? අපි හිතමු මම මේක උදාහරණයක් කියලා දෙන්නම්. මෙයාට අපි ලබා දෙනවා විදුලිය. අපි නිකන් ඉලක්කමක් කොහොම 100 කියලා. 100ක් ලබා දෙනවා. මේ ලබා දෙන 100ෙන් මෙයා ආලෝකය බවට පත් කරන්නේ 140ක් විතර. මේ 100ෙන් 40ක් තමයි ආලෝකය බවට පත් උනේ. ඉතිරි 160ම වැය වුණා මේක රත් වෙන්නේ. පැහැදිලිද? තේරුණාද? එතකොට පුතේ අපිට අවශ්‍ය උනේ ආලෝකය. හැබැයි නිකම් බල්බ් එක රත් වෙනවා. බල්බ් එක නිකන් රත් වෙන්නේ නැහැනේ. බල්බ් එක රත් වෙන්නත් එයා විදුලිය තමයි ගන්න. පැහැදිලිද? එහෙනම් අපිට 40ක එළිය ගන්න 100ක් ඕන. තවත් සමහර බල්බ් තියෙනවා. අපි තුමු CFL කියලා නැත්නම් LED කියලා. හරි? නිකන් ඉලක්කම් වලින් අපි හිතමු. 40ක එළිය ගන්නකොට එයා දැන් 10ක් විතර තමයි රත් වෙන්න පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මෙයාට ඕන ඔක්කොම ඇත්තටම 50ක්. මෙයාට 50ක් දුන්නා නම් අර 40 එළියම දෙනවා 10යි මේක රත් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපිට මේ පාඩමේදී ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලිද? එතන කතාව තමයි පුතේ විදුලි ශක්තිය අපිට ගෙවල් වලට ලැබෙනවා. මේ විදුලි ශක්තිය අපිට පුළුවන් අවශ්‍ය ශක්ති ප්‍රභේදයක් බවට හරව ගන්න. මෙන්න මේව හරව ගන්න උපකරණ අපි හඳුන්වනවා විද්‍යුත් උපකරණ කියලා. මේ විද්‍යුත් උපකරණවල තියෙන පොඩි කාර්යක්ෂමතාවය නේ. සමහර විද්‍යුත් උපකරණවල මෙන්න මේ කාර්යක්ෂමතාව අඩුයි. අපිට ඕන වැඩේ නෙමෙයි වෙන්නේ. අනවශ්‍ය දේවල් වලට හානි වෙනවා වැඩි. සමහර ඒවා එහෙම නැහැ. හානි වෙනවා හරි අඩුයි. ඊළඟට ඔයාලා දන්නවා ගෙදර සමහර උපකරණ ගිහිල්ලා ප්ලග් එකට ගහපු ගමන් ස්විච් එක ඔෆ් වෙනවා. ඇයි ඒ? සමහර උපකරණ දෙනවා ප්ලග් එකට ගහපු ගමන් ස්විච් ඔෆ් වෙනවා. මොකද්ද හේතුව? මෙන්න මේ වගේ දෙයක් මේ ඉගෙන ගන්න එක තමයි අපි මේ පාඩමේදී සිද්ධ කරන්නේ. පැහැදිලිද? හොඳයි.
ලියාගන්න පුතේ විද්‍යුත් උපකරණවල ක්ෂමතාව විද්‍යුත් උපකරණවල ක්ෂමතාව හරි හොඳයි විද්‍යුත් උපකරණවල ක්ෂමතාව හරි ලියාගන්න ඉගෙන ගමු ක්ෂමතාව යනු ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණයයි ක්ෂමතාවය යනු ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණය ඒකක කාලයකදී අපි කොච්චර වැඩක් කරාද තප්පරයකට කරපු කාර්යය පැයකට කරපු කාර්යය වගේ අදහසක් තියෙනවා මම මේක පැහැදිලි කරලා දෙන්නම් ක්ෂමතාවය යනු ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණයයි හොඳයි එහෙම ලියාගන්න පුතේ තවවත් දාලා තවවත් දාලා ලියාගන්න ක්ෂමතාවය යනු කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයයි හොඳයි කියලා හැමෝම බලන්න හොඳයි හොඳට බලන්න හරි හොඳයි අපි දැන් මේක පොඩ්ඩක් ඉගෙන ගමු පොඩි දෙයක් තියෙන්නේ හොඳයි අපි හිතමු යම් කිසි විදුලි උපකරණයක් තියෙනවා පැහැදිලිද අපි හිතමු යම් කිසි විදුලි උපකරණයක් තියෙනවා උදාහරණයකට අපි හිතමු බල්බයක් හරි ගෙදර තියෙන සූත්‍රිකා බල්බයක නිසා එතකොට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ මෙහෙම ගිහිල්ලා කොහොමද සම්බන්ධ වෙලා තියෙන්නේ හරි එතකොට මේ බල්බය දල්වන්න නම් පුතේ අපි මේක පරිපථයකට සම්බන්ධ කරන්න ඕන පැහැදිලිද මෙන්න විද්‍යුත් ශක්තිය විද්‍යුත් අපි මේක දැනට බැටරියකින් ඉගෙන ගමු අපි මේක සම්බන්ධ කරනවා වියලි කෝෂයට හරි අපි මේක සම්බන්ධ කරනවා වියලි කෝෂයට අනගන්න එපා හොඳයි අපි දැන් ටග්ගාල මතක් කරගමු පොඩි පන්දලේ ඉගෙන ගත්තේ ඒවා මෙහෙම පුතේ සම්බන්ධ කරාම මේ බල්බය හරහා විදුලියක් ගමන් කරන්න නම් හරි අපි මම මේ පොඩක් පැහැදිලි වෙන්න මෙහෙම ඉන්නම් මේ බල්බය හරහා විදුලියක් ගමන් කරන්න නම්
පැහැදිලිද? මේ බල්බය හරහා විදුලියක් ගමන් කරන්න නම් මේ දෙකලවර විභව අන්තරයක් තියෙන්න ඕන. මොකක්ද තියෙන්න ඕන? විභව අන්තරය. විභව අන්තරයක් තියෙන්න ඕන. එතකොට පුතේ අපි බැටරියක් සම්බන්ධ කරාම මේ දෙක අතර විභව අන්තරයක් තියෙනවා නම් මෙන්න මේ වයර් එක දිගේ ගමන් කරන පුතේ ධාරාවක්. I කියලා ධාරාවක් ගමන් කරනවා. හරි? ඕක අපි මේකටම හොඳම උදාහරණය මොකද්ද? අපි හිතමු මෙතන තියෙන වතුර ටැංකිය. හරි? මේ වතුර ටැංකියේ වතුර ගමන් කරන්න නම් පුතේ වෙනසක් තියෙන්න ඕන. මම දැන් මේ වතුර ටැංකියේ වතුර වලට මෙහෙම බටයක් දැම්මොත් වතුර ටික උඩට ගමන් කරනවද? උඩට ගමන් කරන්නේ නැහැ. හරි? වතුර ගමන් කරන්න නම් හරි? විභව වෙනසක් තියෙන්න ඕන. ඔන්න. පාළේ හදේ ටැංකියේ වතුර ටික පිරුණා. එහෙනම් පුතේ මෙන්න මේ වෙනස නිසා තමයි වතුර ගමන් කරේ. මෙන්න මේ විභව අන්තරය නිසා තමයි ධාරාව ගමන් කරේ. මෙතන නම් මොකද්ද? උසේ වෙනස. මෙතන විභව වෙනස. එතන පුතේ මෙන්න මේ විභව වෙනසක් තිබ්බහම මේක තුලින් ජලය ගමන් කරනවානේ. දැන් ගමන් කරන ජල ප්‍රමාණය. ජල ප්‍රමාණය කියන්නේ වෙනම එකක්. ටැංකි දෙක අතර උස කියන්නේ එක කතාවක්. බටේ තුලින් ගමන් කරන වතුර ප්‍රමාණය කියන්නේ තව කතාවක්. එතකොට විභවාන්තරයක් තිබ්බහම මේක තුලින් මෙන්න මේ විදිහට ධාරාවක් ගමන් කරනවා. පැහැදිලිද? එතන මෙතනින් පෙන්නන අපි ගමන් කරන ධාරාව මේකෙන් පෙන්නනවා විභවාන්තර. right? එතකොට මේ වගේ තමයි අපේ ගෙදර නැත්නම් ඕනම කෙනෙක්ගේ ගෙදරක විද්‍යුත් උපකරණයක් පරිපථයකට සම්බන්ධ කරන්නේ. අපි ඒකට පොදු සටහනක් අඳින්න බලන්න. කොහොමද අදින්නේ? මෙන්න අපේ තියෙන විද්‍යුත් උපකරණය. විද්‍යුත් උපකරණය. මේක පුතේ බ්ලෙන්ඩර් එකක් වෙන්න පුළුවන්, රයිස් කුකර් එකක් වෙන්න පුළුවන්, බල්බ් එකක් වෙන්න පුළුවන් ඕන විද්‍යුත් උපකරණයක්. හරි? අපි මේකේ වයර් දෙක සම්බන්ධ කරනවා. ගෙදර තියෙන මොකේද? ප්‍රධාන විදුලි සැපයුම. විද්‍යුත් ශක්ති ප්‍රභවය. විද්‍යුත් එනවා නේද? ශක්ති ප්‍රභවය. හොඳයි. එතන පුතේ විද්‍යුත් ශක්ති ප්‍රභවයකට අපේ විද්‍යුත් උපකරණය සම්බන්ධ කරාම මම කලින් කිව්වා වගේ අපිට ලැබෙනවා මෙන්න මේ දෙක අතර විභව අන්තරය. ඔන්න ඔය විභව අන්තරය නිසා පුතේ මේක තුලින් ගමන් කරනවා මොකද්ද? ධාරාවක්. ගමන් කරන ධාරාව I. හරි? එතකොට මේ විද්‍යුත් උපකරණය මොකද කරන්නේ? ශක්තියක් පිට කරනවා. ශක්තිය. හොඳයි මේක අඳගන්න පුතේ. මේක අඳගත්තද පුතේ? උෂානි අඳගත්තද? එතකොට පුතේ මට කියත හැකි අඳිනවා. හරි. හොඳයි.
ඒතර පුතේ මට එද හැකි ඒකක කාලයකදී වැය කරන ශක්තිය ඒකක කාලයකදී වැය කරන ශක්තිය එහෙම නැත්නම් එන ක්ෂමතාව සමාන වෙනවා පුතේ විභව අන්තරය ගුණ කිරීම ගලාගෙන යන ධාරාව එහෙනම් පුතේ මම එනවා ක්ෂමතාව P සමානයි V ගුණ කිරීම I කියලා සමීකරණයක් එනවා. මම දැන් P සමානයි VI මෙන්න අපිට ක්ෂමතාවය ඒකක කාලයකදී සිදු කරන කාර්ය ප්‍රමාණයට පුතේ සමීකරණයක් හම්බ වුණා. P සමානයි V වතාවක් I. විභව අන්තරය වතාවක් ගලාගෙන යන ධාරාව තමයි ක්ෂමතාව කියලා කියන්නේ. ක්ෂමතාවය සමානයි ඒකක කාලයකදී කරන කාර්ය ප්‍රමාණය සමාන වෙනවා විභව අන්තරය වතාවක් ධාරාවට. විභව අන්තරය වතාවක් ධාරාවට. හරි? හොඳයි. ඕක තේරෙන්නේ පුතේ අපි පොඩි ගානක් හදුවා. හරි? ඕක පොඩි ගානක් කරනවා තමයි තේරෙන්නේ. ඉතින් හරි චූටි දෙයක් කරලා ලියා ගන්න මෙන්න මෙහෙම. යන්න කවුරුත් දාලා මෙහිදී විභව අන්තරය volt capital V සහ ධාරාව ampere වලින් මනින විට ක්ෂමතාව වොට් වලින් ලැබේ. වොට් වලින් ලැබේ. වොට් වලින් ලැබේ. වොට් වලින් ලැබේ. හොඳයි. පුතේ අපි උදාහරණ තුනක් විතර හදාගමු. මොකද ඔයාලට ටියුට් එක ලබා දෙන්න විදිහක් නැහැ. ටියුට් එක තිබ්බම අපිට ගණන් ටිකක් හදන්න තිබ්බා. මම ටියුට් එකට වැඩිපුර ගණන් ටිකක් දාන්නම්. දැනට අපි පාඩම් කරන්න ලේසි වෙන්න තේරුම් ගන්න ගණන් තුනක් හදාගමු නෝට් එක කම්ප්ලීට් වෙන්න. right? හොඳයි. උදාහරණ අංක 1. උදාහරණ අංක 1. දැන් සූත්‍රිකා බල්බයක් වෝල්ට් 6ක විභව අන්තරයකට වෝල්ට් 6ක විභව අන්තරයක් හරහා සම්බන්ධ කළ විට ඇම්පියර් 3ක් ගලාය.
ඇම්පියර් 3ක් ගලා යයි. බල්බයේ ක්ෂමතාව හොඳයි. බල්බයේ ක්ෂමතාව අපිට ලියත හැකි පුතේ P සමානයි VI. විභවාන්තරය කීයද? 6යි වෝල්ට්. ගලා යන ධාරාව 3යි ඇම්පියර්. 6 වරක් 3 18යි වෝල්ට්. එහෙනම් බල්බයේ ක්ෂමතාව වොට් 18යි. බල්බයේ ක්ෂමතාව වොට් 18යි. මැසේජස් පහක් තියෙනවා. නිමේෂ් 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 ළමයි chat කරන නවත්තන්න මේ group එකේ. හරි. හරි. එහෙනම් බල්බයේ ක්ෂමතාවය කීයද? වොට් 18යි. බල්බයේ ක්ෂමතාව වොට් 18යි. හොඳයි. අපි දැන් අපිට තේරෙන තව ගානක් හදමු. ලේසි ගානක්. හරි. හොඳයි. හොඳයි. එයා ගන්න දෙවෙනි ගාන. විදුලි ස්ථිරිකයක ක්ෂමතාව වොට් 10යි වොට් වේ. 10යි වොට් වේ. ඒ කියන්නේ පුතේ ඔයාලා විදුලි ස්ථිරිකයක් හරි ඕනම විදුලි උපකරණයක් අනිත් පැත්ත හරලා බැලුවාම ඒකේ ගහලා තියෙනවා වොට් කීයද කියලා. වොට් 1000යි, වොට් 1500යි, වොට් 2000යි මෙහෙම ගහලා තියෙනවා. මේ කියන්නේ මේ උපකරණයේ ක්ෂමතාව. මේ උපකරණයේ ක්ෂමතාව. හරි? හරි. මෙය 230යි වෝල්ට්. 230යි වෝල්ට් විභව අන්තරයකට සම්බන්ධ කළ විට විභව අන්තරයකට සම්බන්ධ කළ විට ගලා යන ධාරාව හොයන්න. ගලා යන ධාරාව හොයන්න. හොඳයි. විදුලි ස්ථිරිකයක ක්ෂමතාව වොට් 1000යි. මෙය 230යි වෝල්ට් විභවාන්තරයකට සම්බන්ධ කළ විට ගලා යන ධාරාව. ඒ කියන්නේ පුතේ ගෙදර තියෙන ස්ථිරිකය නැත්නම් අයන් එක කරන්ට් එකට ගැහුවාම අපි දන්නවා P සමානයි DI.
විදුලි ස්ථිරිකයේ ක්ෂමතාව වොට් 1000යි. සාමාන්‍ය ගෙදරක විභවාන්තරය 230 වෝල්ට්. එහෙනම් අපි දෙපැත්තම බෙදමු 230න්. මෙන්න පුතේ ගලා යන ධාරාව කීයද? 1000 බෙදීම 230. 4.34 एम्पियर 4.34 एम्पियर හොඳයි. හොඳයි. එතකොට ළමයි ඔයාලට තේරෙනවා ඇති ඔයාලගේ ගෙදර සාමාන්‍යයෙන් ගෙදරක තියෙනවා ප්ලග් බේස් නේ සාමාන්‍ය ප්ලග් බේස් තියෙනවා මෙන්න මෙහෙම. ගොඩාක් ගවල තියෙනවා මෙන්න මෙහෙම. චූටි ඔන්න ඔහොම එකක් නැත්නම් ඔන්න ඔය වගේ එකක් තියෙනවා. එක්ක කොටු. ඔයාලා දන්නවා ඇති සාමාන්‍ය ගෙවල් වල ඒ කියන්නේ කාමරේට හරි කාමරේ සාලේ ටීවී එක ගාව තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි ප්ලග් බේස්. හැබැයි කුස්සියේ හැම බලන්න සමහර වෙලාවට එකක් ඇති මෙන්න මේ සිදුරු තුන ටිකක් ඈතින් ලොකුවට තියෙන එකක්. දැකලා තියෙනවද? මෙන්න මෙහෙම එකක් ඇති ටිකක් ලොකු එකක්. තාත්තලාගෙන් එහෙම අහුවම කියනවා මේක ඇම්පියර් 5 මේක ඇම්පියර් 15 කියලා. මේක දැකලා තියෙන කට්ටිය කවුද? අත උස්සන්න බලන්න. ඔයාලගේ ගෙදර කාමරේ එහෙම තියෙන්නේ චූටි ප්ලග් බේස්. මෙන්න මෙහෙම. හැබැයි ගෙදර බලන්න කොහේ හරි එකක් හරි ඇති මෙන්න මේ වගේ. කොටු අරගානමයි. හැබැයි සිදුරු තුන ලොකුයි. නැත්තම් මෙන්න මෙහෙම. හරි? මේක දැකලා තියෙන කට්ටිය කවුද? කොහොමද? ගෑළමයි ටිකක් දැකලා නැත්තම් මේක අද ගෙදර ගිහිල්ලා බලන්න. ගෙදර ගිහිල්ලා නෙමෙයි දැන් ගෙදරනේ ඉන්නේ. හරි? පොඩ්ඩක් ගෙදර තියෙන ඔය ප්ලග් පොයින්ට් දිහා බලන්න. එතකොට පේන්නේ තාත්තගෙන් හරි ඇහුවොත් කියයි මේ චූටි ඒවා ඇම්පියර් 5. මේ ලොකු ඒවා ඇම්පියර් 15. මොකක්ද මේ කතාවේ තේරුම? තේරුම මේකයි. හරිද? හොඳට අහගන්න. හරි? මම මෙතනින් මේක පැහැදිලි කරලා දෙන්නම්. හොඳට අහගන්න. හරි? මම ඉස්සර වෙලා කියලා දෙනවා. ගියක් වයරින් කරනකොට අපි මේකට ඉතා සිහින් වයර් දැම්මොත්, සිහින් කම්බි දැම්මොත්, මේක තුලින් ලොකු ධාරාවක් ගමන් කරන්න බෑ. ලොකු ධාරාවක් ගමන් කරනකොට මේක උණු වෙලා පිච්චෙන්න පුළුවන්. පැහැදිලිද? අපිට ලොකු ධාරාවක් ඕන නම් අපි ඒකට වෙනම මහත කම්බි දානවා. මහත කම්බි සහිත වයර් දානවා. හරිද? හරි. එතකොට අපි එදිනෙදා පාවිච්චි කරන උපකරණ සාමාන්‍ය ෆෝන් charger එකක්, laptop එක මේ ඕනම එකක් ගත්තොත් වොට් 1000 නැත්නම් වොට් 1200 වගේ. බලන්න වොට් 1000කට අවශ්‍ය ඇම්පියර් ගාන ධාරාව 4.34. වොට් 1000 උපකරණයකට අවශ්‍ය ඇම්පියර් ගාන 4.34. එතකොට මේ වගේ උපකරණයක් මේ චූටි සිදුරු සහිත ප්ලග් එකකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක තුළින් ගලා යන්නේ ඇම්පියර් 4ක්. හරි?
හැබැයි ගෙදර සමහර උපකරණ තියෙනවා ක්ෂමතාව වොට් 2000 වගේ 2500 වගේ. අපි 2500 එකක් නිකන් හදලා බලමු. මෙතන 2500 આવොත් 2000 આવොත් වොට් 2000 මම හදන්නම්. වොට් 2000යි වොට් 2000යි වොට්. වෝල්ටේජ් එක 230යි. V දෙපැත්තම 230න් බෙදුවොත් හදාගන්න එපා. මට ධාරාව වෙනවා පුතේ 8.69 ඇම්පියර්. මෙයා කරන්ට් එකට ගැහුවොත් අර වොට් 2000ක ලොකු උපකරණයක් කරන්ට් එකට ගැහුවොත් එයා ඇම්පියර් 8ක් ඇදලා ගන්නවා. එතකොට පුතේ ඒවා මේ වගේ පොඩි ප්ලග් වලට ගැහුවොත් මේ වයර් එකෙම උණු වෙන්න පුළුවන්. හරි? ඒවා ගහන්න ඕන අනිවාර්යෙන් මෙන්න මේ ලොකු ප්ලග් තියෙන එකටමයි. හරි? දැන් අපේ කට්ටිය මොකද්ද කරන්නේ? උපකරණයක් ගෙනාවහම ඒකේ තියෙන ලොකු ප්ලග් එකක්. මේ චූටි ප්ලග් වලට ගහන්න බෑ. මොකද කරන්නේ? ප්ලග් එක ගැලවුවා. චූටි ප්ලග් එකක් හයි කරගත්තා. මේකට ගැහුවා. දැන් මොකද වෙන්නේ? අනේ 5 ඇම්පියර් ගලන්න පුළුවන් කම්බි දිගේ ඇම්පියර් 8ක් විතර යනවා. තේරෙනවද? එතකොට අවුරුද්දක් විතර ඔහොම පාවිච්චි කරනකොට වෙසක් එකට පත්තු කරන්නේ වෙසක් කූඩුව නෙමෙයි ගෙදර. ඇයි? වයර් උණු වෙලා ගේම ගිනි ගන්න පුළුවන්. ඒ හින්දා පුතේ ගෙදරට උපකරණයක් ගෙනාවම ටක් ගාලා මේ සමීකරණේ දාලා බලන්න. අවශ්‍ය ධාරාව කොච්චරද? ඇම්පියර් 5ට අඩුයි නම් පොඩි ප්ලග් වලට ගහන්න පුළුවන්. ඇම්පියර් 5ට වඩා වැඩි නම් මේ ලොකු ඒවාට ගහන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද? ඒතර ගෙදර බලන්න. පොඩි ප්ලග් වලට ගහලා තියෙන ලොකු උපකරණ තියෙනවා නම් වහාම මාරු කරන්න. නැත්තම් මම වගේ වෙසක් එකට පත්තු කරන්නේ මොකද්ද මේක වල? වෙසක් කූඩුව නෙමෙයි. ගේ පත්තු කරලා එළියට තමයි බලන් ඉන්න. හරි? හොඳයි. මම හිතන්නේ ඔයාලට තේරුණා කියලා මේ කොටස හරි ලේසි. P සමානයි IV. හොඳයි. ලියා ගන්න. විද්‍යුත් උපකරණවලදී වැය වෙන විද්‍යුත් ශක්තිය. විද්‍යුත් උපකරණවලදී විද්‍යුත් උපකරණවලදී වැය වන විද්‍යුත් ශක්තිය. හරි. ලියාගන්න පුතේ. ලියාගන්න. ලියාගන්න මම කියලා දෙන්නම්. ක්ෂමතාව යනු ඒකක කාලයකදී වැයවන ශක්ති ප්‍රමාණයයි. ඒකක කාලයකදී වැයවන ශක්ති ප්‍රමාණයයි. T කාලයකදී වැයවන නැත්නම් යම් කිසි කාලයකදී යම් කිසි කාල පරාසයකදී වරන් ඇතුලේ T කාලයකදී වැයවන මුළු ශක්තිය
වැය වෙන මුළු ශක්තිය capital E නම් capital E නම් capital E නම් මොදලේ අරන්න E සමානයි PT අපි දමු අපේ පන්තියේ ළමයෙක් ඒකක කාලයකදී කන බලිස් ගෙඩි ප්‍රමාණය තප්පරයකට මේ යකා කනවා බලිස් ගෙඩි දෙකක් තප්පරයකට මේ යකා කනවා බලිස් ගෙඩි දෙකක් තප්පර 10කදී කීයක් කනවද 10න් ගුණ කරන්න තප්පරයකට බලිස් ගෙඩි දෙකක් කන එකේ තප්පර 10කට කීයක් කනවද බලිස් ගෙඩි 20ක් කනවා තප්පරයකට වැය වෙන ශක්ති ප්‍රමාණය P එහෙනම් T කාලයකදී PT හරි හොඳයි හොඳයි මෙන්න මේක මොකද ලියා ගන්න අපිට එනවා E සමානයි පුතේ PT E සමානයි PT E සමානයි P කියන්නේ මොකක්ද විභව අන්තරය වතාවක් ධාරාව T එහෙනම් වැය වෙන මුළු ශක්ති ප්‍රමාණය සමානයි BI සමානයි BIT හොඳයි දැන් අපි එක එක ඉගෙන ගත්ත නිසා මම පොඩි දෙයක් කියන්නම් පුතේ දැන් බෙක් කියනවා හරි ඔයාලා කොච්චර වයසයිද ඔයාලගේ වයස කීයද ඔයාලගේ වයස කීයද තරිදු ඔයාලගේ වයස කීයද 16 16 16 ඒ මොනවද අවුරුදුද මාසද අවුරුදු years old right එතකොට අපේ මේ ශරීරය කියන මාරම මැෂින් එක හදන්න අපේ ස්වභාව ධර්මය අවුරුදු කීයක් පරීක්ෂණ කරන්න ඇද්ද අපේ ශරීරය කියන්නේ මාරම මැෂින් එකක් නේ මාරම වැඩක් කරන්න පුළුවන් මේ මැෂින් එක හදන්න අපේ ශරීරය අවුරුදු මිලියන 2.6ක් විතර වැය කරනවා මිලියන ඒ කියන්නේ කොතනින්ද අපි රිලවකින් මිනිසා වුණාට පස්සේ අපිව මේ දක්වා අරන් එන්න අපි එක එක පරිසර තත්ත්වවල ඔරොත්තු දීලා කණ්ඩ නැතුව තියලා සාගතවල තියලා ගම් වතුර වලට අහු කරලා අපේ ශරීරය අපි විසින්ම ගොඩනගන්න අවුරුදු මිලියන 2.6ක් හිතා ගන්නකො හරි මෙච්චර කාලයක් තමයි අපේ එතකොට මේ කාලයක් තුළ මොකද උනේ අපේ ශරීරයේ තියෙන DNA මේ එක පරිසර තත්ත්වවලට අනුව වෙනස් වෙලා මේ අපේ මිනිසා කියන එක්කෙනා දැන් හැදිලා තියෙනවා. පැහැදිලිද? අවුරුදු මිලියන 2.6ක් හිතන්නකෝ. නිකන් අවුරුද්දක් කියන්නේ අපිට කොච්චර කාලයක්ද? මහ විශාල කාලයක්. අවුරුදු මිලියන 2.6ක් කියන්නේ නිකන් හිතන්නවත් බැරි කාලයක්. දික්ක කාලයක්. හරි. සාමාන්‍යයෙන් අපි කියනවා මෙතනින් නම් මෙතනට එන්න අඩුම තරමින් පරම්පරා ලක්ෂයකට වඩා තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ සීයා නෑ ඔයාගේ තාත්තා ඔහොම ලක්ෂයක් විතර පස්සට ගියොත් එහෙම ඔයාලගේ
ආදි මුදුන් මිත්තෝ අවුරුදු මිලියන 2.6කට කලින් මුදුන් මිත්තෝ හම්බෙන්න පුළුවන්. පැහැදිලිද? එතකොට පුතේ මේ කොරෝනා වෛරස් එක ඇවිල්ලා කරන්නේ අපි නොදන්නවා වුණාට අපි තවත් ස්වභාවික උවදුරකට මුහුණ දීලා ඉන්නේ. ස්වභාවික උවදුරකට තමයි මුහුණ දීලා ඉන්නේ. හරි. තව අවුරුදු 24000කින් විතර ඉන්න මිනිස්සුන්ට කොරෝනා වෛරස් එක සමහර ටික අපිට හැදෙන හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් වෙන්න පුළුවන්. මොකද ඒ වෙනකොට අපේ DNA එක ඒක ඉගෙනගෙන ඒකට අනුව ඒක වෙනස් වෙලා පරිණාමය වෙනවා. හැබැයි ඒක එක දවසින් මාසෙන් අවුරුද්දෙන් අවුරුදු 10න් වෙන්නේ නැහැ. ඒකට පුතේ අඩුම අවුරුදු 100ක් 200ක් 1000ක් විතර යනවා. ඒතර ඔයාලගේ ළමයි නිකන් පරම්පරා 20ක් විතර ඉස්සරහට ගියාම 20ක්වත් මදි. 40ක් 50ක් 60ක් විතර ඉස්සරහට ගියාම මේකට අනුව හැඩගැහෙලා ඉන්න පුළුවන්. හරි? එතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපි කොහොමද මේකෙන් බේරෙන්නේ? අංක 1 වැක්සින් එක ගන්න ඕන. ඒකේ කතන්දර දෙකක් නැහැ. වැක්සින් එක ගන්න ඕන. හැබැයි පුතේ වැක්සින් එක හදන්නේ ඒ වෛරස් එක වෙනුවෙන්. ඒ වෛරස් එක විකෘති වෙලා ආපු ගමන් වැක්සින් එක වැඩ කරන්නේ නැහැ. සමහර වෙලාවට ඒක වෙන්න පුළුවන්. දැන් ඔය ඩෙල්ටා ප්‍රභේදයට සමහර වැක්සින් වැඩ කරන්නේ නැත්තේ හරිද? අපේ වැක්සින් එක හදලා තියෙන්නේ කොරෝනා වෛරස් එකට විතරයි. වෙනස් වෙලා ආවහම සමහරලාට අපේ වැක්සින් එක වැඩ කරන්නේ නැති වෙන්න පුළුවන්. හරි? එහෙනම් පළවෙනි දේ තමයි වැක්සින් එක ගන්න එක අනිවාර්යයි. ඒකට කතන්දර දෙකක් නැහැ. දෙවෙනි එක තමයි අපේ ශරීරය තුළ තියෙන ප්‍රතිශක්තිකරණය. මේක පුතේ අවුරුදු මිලියන 2.6ක් තිස්සේ අපේ ඇඟේ තිබ්බද? ඔයාලා හිතනවද මේ අවුරුදු මිලියන 2.6 ඇතුළත අපිට ඔය වගේ වෛරස් ආවේ නැහැ කියලා? ඔය කාලේ අපි කෑවේ නැත්තේ මොනවද? ගල් විතරයි. ඇයි? කෑම නැහැ. අහු වෙන සතා කාලා. මේ බල්ලද පෝසද අදාළ නැහැ. හැම සතාම කාලා. ආපු මිනිසුන්ට ඔය වෛරස් හම්බුන්නේ නැහැ කියලා හිතනවද? ඔය වගේ වෛරස් අනන්තවත් හම්බෙලා. මට මේ ඉතාලියනෝට එක කතාවක් ඇහුවා. මේ ඉතාලියේ ඉන්නකොට ඉතාලියේ යුද්ධ තියෙන කාලෙක මිනිස්සුන්ට කන්න නැතුව බොන්න නැතුව කියන්නේ හරක්වත් නැහැ කිරි ගන්න. කිරි අරන් තියන්නේ බල්ලොන්ගේ. බල්ලොන්ගේ කිරි අරගෙන ඒ කිරි බීලා ජීවත් වෙච්ච මිනිස්සු ඉඳලා. දැන් ඔයාලා හිතන්නේ එන අපිරියයි කියලානේ. බල්ලොන්ගේ කිරි. ඉතින් හරකගේ කිරිත් අපිරියයි. එහෙම නැහැ. අර ඒක අපේ මාකට් එක හදලා තියෙනවා. එළ දෙනකින් ගන්න කිරි මාරසෝ බල්ලකින් ගත්තාම ඒක හොඳ නැහැ කනෝ. වෙනසක් නැහැ. ඒකට මේ කතාව තුළ අපි ඔය හැම දෙයකටම මුණ දීලා සාර්ථකව මැඩ පැවැත්වෙන තාම මෙතෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කරන්න තියෙන පුතේ අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගන්න ගුණ කෑම ටිකක් කන්න ඕන. ඉඟුරු නේ? එතකොට ඉඟුරු මොනවාද? සුදු ලුණු මధుරු තලා එතකොට වදකහ ඔය වගේ තියෙනවා අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය පවත්වා ගන්න වැදගත් වෙන දේවල්. මේ දවස්වල වැඩි වශයෙන් ඒව ආහාරයට අරගෙන අපේ ප්‍රතිශක්තිකරණය පවත්වා. අංක 2 ලෙඩ වෙන එක අඩු කරනවා. මොකද පුතේ අපේ ඇඟ ලෙඩ වෙනවා කියලා කියන්නේ අපේ ශරීරයේ තරමක් දුර්වල. ඔන්න ඔය දුර්වල වෙච්ච අවස්ථාව තමයි හොඳම පිට කෙනෙකුට ඇටැක් කරන්නේ. හරි මේ දවස්වල වහිනවා. ඔය වහිද්දි හොඳට දැනෙනවා. එතකොට හෙම්බිරිස්සාවක් හැදුනොත් පුතේ අර වගේ ලෙඩක් අපිට හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ಗುಣගත් වෙලාවක ලෙඩක් හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒ හින්දා මේ කාලේ තෙමෙන්නේ නැතුව, රැට නාන්න නැතුව, හවසට නැබිලි බොන්න නැතුව, නේ? හවසට සීතල කෑම කන්න නැතුව මේ කාලේ අපි ලෙඩ වෙන්නේ නැතුව ඉන්න try කරන්න ඕන. මොකද ලෙඩ වුණොත් බෙහෙත් ගන්න යන්නත් බෑ හොස්පිටල් එකට. හොස්පිටල් එක කියන්නේ තනිකර කොරෝනා ගුහාව. මම කීප පාරක් හොස්පිටල් යනවා පච්චි වෙක් කරගෙන එතකොට කියනවා මේ දැන් ටික කර කලින් කොරෝනා ඇඩික් කරන් ආවා. සමහරවිට කියනවා අන්න අරයා පොසිටිව්. මාක් එක දාම් පැත්තට ලවාලා ඉන්නවා. මේ ඉස්සරහට මූණට හම්බ වෙනවා. කරන්න දෙයක් නැහැ. හොස්පිටල් එකට යන්නේ මේ යනකොට කියනවා මෙයාට පොසිටිව්. හරි. එහෙම පරිසරයක් තමයි දැන් හොස්පිටල් එකේ තියෙන්නේ. ඒ හින්දා මේ කාලේ වැදගත් තියෙනවා හොඳ කෑම කන්න. ප්‍රතිශක්තිකරණය රඳවා ගන්න පුළුවන් කෑම කන්න. චීනි පිටි කෑම අඩු කරන්න. තමන් ආරක්ෂා වෙන්න. මේ ගැප් එක පැන්නොත් හරිද මේ කොරෝනාවට අපි සාර්ථකව මුහුණ දුන්නොත්
ආපහු අපි හැදෙනවා මාර විදිහට ඕන ලෙඩකට ඔරොත්තු දෙන්න පුළුවන් මිනිස්සු තමයි ආපහු හැදෙන්නේ. කියන්නේ අපි කොරෝනා වලින් කවදාද හොඳ වෙන දවසක් එනවා නම් එදාට අපි හොඳ වෙන්නේ කොරෝනා කියන්නේ හෙම්බිරිස්සාවක් ගන්නට ඇවිල්ලා. ඒ ප්‍රතිශක්තිකරණයෙන් ඒක හදලා. හැබැයි ඒක යන්න පුතේ අවුරුද්දක් වෙන්නත් පුළුවන්, අවුරුදු 50ක් වෙන්නත් පුළුවන්, අවුරුදු 10000ක් වෙන්නත් පුළුවන්. ඒකට අපිට කියන්න බෑ. තේරුණේ? එතකොට අවුරුදු 10000ක් වෙනකම් අපි ජීවත් වෙන්නේ නැහැනේ. අපිට අවශ්‍යතාවය තමයි මේ කාලේ අපි ජීවත්. ඒ නිසා මේ කාලේ ඔය කියපු ටික කරන්න. ලෙඩ වෙන්න යන්න එපා. හරි? නිකාම ඇසෙතෙමීගෙන අවසට නාලා බලෙන් ලෙඩ වෙන්න එපා. ලෙඩ හැදුනොත් හැදෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. අනික මේ කාලේ අල්ලපු ගෙදරට යනවා, යාළුවෙක් කමන්නේ ගෙදරට එනවා, කොහොම හරි ගමනක් ගිහලා යනවා කියලා යන්න එපා. අපිට බොරු කියලා ඕන තරම් යට හැකියි. හැබැයි හැදෙන්න තියෙන ප්‍රවණතාවය හරිම වැඩි. පැහැදිලි නේ? හොඳයි. 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 එහෙනම් වැය කරන ලද ශක්ති ප්‍රමාණය E සමානයි PT නැත්නම් E සමානයි VIT. හොඳයි. අපි මෙතනට ගණන් දෙකක් ලියාගමු. බල්බයක ක්ෂමතාව වොට් 60කි. එය පැය දෙකමාරක් දල්වා තැබූ විට වැය වෙන විද්‍යුත් ශක්තිය සොයන්න. වැය වෙන විද්‍යුත් ශක්තිය සොයන්න. හොඳයි. බලා ගන්න. දැන් අපිට වොට් වලින් දීලා තියෙනවා නම් අපිට ක්ෂමතාවයට තියෙන සමීකරණ E සමානයි PT කියන එක පාවිච්චි කරන්න පුළුවන්. P කියන්නේ ක්ෂමතාවය. බල්බයේ ක්ෂමතාවය වොට් 60යි. කාලය. මෙතන පුතේ අපි කාලය ආදේශ කරන්නේ පැය වලින්. පැය දෙකමාරයි. පැය දෙකමාරයි. එහෙනම් මට එනවා 60 ගුණ කිරීම දෙවරක් දෙක 4යි 1යි පහ බෙදීම 2 නේ. හොඳයි. 30යි 3 වරක් 5 15යි 150යි. බලන්න හරිද කියලා? sorry. මෙතන ආදේශ කරන්න ඕන පුතේ පැය වලින් නෙමෙයි ආදේශ කරන්න ඕන තප්පර වලින්. එන්න මේක අපි තප්පර කරගන්න 60න් සහ 60න් වැඩි කරමු. හොඳයි. 6 වරක් 6 36යි ගුණ කරලා ගමුනේ. ඔයාලා ඒක ගුණ කරලා උත්තරේ දාගන්න. 6 වරක් 6 36යි 36 3 6 වරක් 3 18යි 108යි බිඳුවයි 2යි මේක පහෙන් ගුණ කරන්න ඕන 0.3යි 8 වරක් 40යි මෙන්න මෙච්චරක් ජූල්. දැන් වෙන ශක්තිය ප්‍රමාණයක් අපි කිලෝ ජූල් කරොත් එහෙම 1000න් බෙදලා 540යි කිලෝ ජූල්. මෙන්න මෙච්චර ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා පුතේ බල්බ් එකක් පැය දෙකමාරක් පත්තු කරලා තිබ්බොත් දල්වලා තිබ්බොත්. මෙන්න මෙච්චර ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා 60යි වොට් බල්බ් එකක් පැය දෙකක්. ඒකවල ඔයාලට
ගෙදර තියෙන බල්බ් එක දිහා බලලා ගාන හදත හැකියි. ඔයාලගේ කාමරේ තියෙන බල්බ් එකක් වොට් කීයද කියලා බලන්න. ඔයාලා කාමරේ පැය 3ක් පත්තු කරලා තිබ්බනම් 60 වරක් 3 වරක් 30 30 sorry 60 60. කොටක් මේ කරලා තියෙන්නේ මොකද්ද? C තප්පර වල C තප්පර දුන්නා. හොඳයි. දෙවෙනි ගාන මෝටර් රථයක මෝටර් රථයක 12යි වෝල්ට් විභව අන්තරයකට සම්බන්ධ කර ඇති බල්බයක් දශම 5 ඇම්පියර් ධාරාවක් ලබා ගනී. එය විනාඩි 15ක් දල්වා තැබීමේදී වැය වන විද්‍යුත් ශක්තිය සොයන්න. හොඳයි. ඔයාලා තනියම හදන්න බාඩ මේ ගාන. මේ ගාන තනියම හදන්න බාඩ. හැදුවද? දෙව්මිකා උත්තරේ කීයද? හදනවා සර් තාම. හරි.
E සමානයි VIT විභව අන්තරය 12යි වෝල්ට් ගලා යන ධාරාව 0.5යි මම 0.5 හරි ආසයි මෙන්න මෙහෙම ලියන්න 0.5 කියන්නේ පුතේ කීයකද එක බෙදීම දෙකට ගලා යන ධාරාව 0.5 ඇම්පියර් විනාඩි 15ක් විනාඩි තප්පර කරාම 60යි මෙන්න ජූල් හරි 2යි 6යි 6 වරක් 6 36යි හරි ඊට මට එනවා 15 ගුණ කිරීම 360 360 15 ගුණ කරන්න ඕන 0.430යි 15.18යි 360 8යි 4යි 5400යි 5400යි ජූල් මේ උත්තරය ආපු කට්ටිය කවුද හොඳයි හරි පුතේ 0.5 කියලා කියන්නේ හැම වෙලේම වාග් හොඳයි හොඳයි ආගන්න ළමයි මම මේක තව අපි කොහොමද අපේ තියෙන බල ශක්තිය ඉතුරු කරන්න කියන එක අතිශයින් වැදගත්. ඇයි දැන් ඔයාලා දන්නවා අපේ රටේ විදුලිය හදන්නේ ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. මොකක්ද ක්‍රම තුන? එක ජල විදුලිය. දෙක ගල් අඟුරු බලාගාරය. අංක 3 ඩීසල් බලාගාරය. ඒ කියන්නේ පුතේ වාහනයක එන්ජින් එක කරකවනවා වගේ ඩීසල් දාලා එන්ජින් එකක් කරකවලා විදුලිය හදලා තමයි රටට විදුලිය බෙදන්නේ. පැහැදිලිද? ඒක ඔයාලට තේරෙන්න ඕන අපි විශාල මුදලක් වැය කරනවා අපි විදුලිය නිපදවන්න රටේ. හරි විශාල මුදල් මේ වියදමක් දරනවා. එතකොට මේ වියදමෙන් 90%ක්ම යන්නේ කොහෙටද? පිට රටවලට. ඩීසල් ගේන්නේ පිට රටේ. ගල් අඟුරු ගේන්නේ පිට රටේ. හරි. එතකොට අපේ ලෝකේ තියෙන සීමිත සම්පත් ප්‍රමාණයක් ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි පරිභෝජනය කරන උපකරණවල වඩා වැඩි කාර්යක්ෂමතාවයක් සහිත උපකරණ භාවිතා කරන්න. දැන් ඒකට උදාහරණයක් මම කියලා දෙන්නම්. හරි. දැන් අපි දන්නවා අපි ගෙදර පරණ බල්බ් තියෙනවා සූත්‍රිකා බල්බ්. සූත්‍රිකා බල්බ්. සූත්‍රිකා බල්බයක් රුපියල් 80ක් 100ක් විතර වෙන්නේ ගාන ලාභයි. අපි හිතමු අපි ගේනවා වොට් 60ක බල්බ් එකක්. වොට් 60ක බල්බ් එකක්. හරි. ඊට පස්සේ මම ගේනවා ටියුබ් ලයිට් එකක්. මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? ප්‍රතිදීපන බට. ප්‍රතිදීපන බට. පුතේ වොට් 60ක බල්බ් එකක්. හරි. ඒ කියන්නේ මෙයාගේ ක්ෂමතාවය වොට් 60යි. හරි. දැන් මෙතන පොඩි අවුලක් තියෙනවා කඩේට ගියාමත් මම ඒක පස්සේ කියලා දෙන්නම්. වොට් 60ක බල්බ් එක එළිය අපි දන්නවා. හරි. ඒ කියන්නේ මෙයා ඒකක කාලයකදී ක්ෂමතාවය වොට් 60යි. වොට් 60ෙන් නිකුත් කරන එළියක් තියෙනවා. ඒ එළියට සමාන එළියක් දෙන ප්‍රතිදීප්ත බටයක් හැදුවොත් එයාගේ වොට් ගාන වෙන්නේ පුතේ 22යි. ඒ කියන්නේ වොට් 60 බල්බ් එක පත්තු කරාම එන එළියම තමයි වොට් 22 ප්‍රතිදීප්ත බටයක් පත්තු කරාම එන එළිය. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම CFL එකක්. CFL බල්බ් එකක්. හරි. CFL බල්බ් එකක
වොට් 11 23 වගේ තමයි. 23 sorry 11 13. ඒ කියන්නේ මේ වොට් 60 බල්බ් එක නිකුත් කරන එළියට සමාන එළියක් දෙන CFL එකක් හදුවොත් එයාගේ වොට් ගාන පොතේ 12ක් විතර. අපි LED එකක් ගත්තොත් එහෙම එයාගේ වොට් ගාන පුතේ 6ත් 8ත් අතර. අන්න දැන් ඔයාලට තේරෙන්න ඕන. හරි? අපි ගෙදර වැඩ කරන්න කියලා හරකෙක් ගෙනාවා. හරි? උඩ කිලෝමීටරයක් යන්න. නේ? කිලෝමීටරයක් දුර බඩු ටික ඇදගෙන යන්න. හාල් කිලෝ 60ක් විතර කන්න දෙන්න ඕනේ. හාල් කිලෝ 60ක් විතර කන්න දෙන්න ඕනේ. හරි? තේරෙනවද මං කියන දේ? අපි මේක වාහනයක් කරන් කතා කරමු ලේසි වෙන්නේ. හරි? අපි ගන්නවා අලුත්ම මේ මොකද්ද? ප්‍රාඩෝ එක. කිලෝමීටරයක් යන්න ලීටර් 60ක් විතර ඕන. බොරු ඈ උදාහරණයක්. හැබැයි අපි ගත්තොත් එහෙම ඊට වඩා හොඳ ප්‍රියස් එකක් වගේ ගත්තොත් එහෙම ලීටරයක් කිලෝමීටරයක් කියන්නේ ලීටර් 6ක් විතර ඕන. අන්න මොකද එකම කාර්ය වෙනවා. හැබැයි වැය කරන ශක්ති ප්‍රමාණය වෙනස්. එහෙනම් මට කියන්න මේ ටිකෙන් හොඳම කවුද? LED එක. මේ ටිකෙන් හොඳම කවුද? LED. ඇයි ඒ? සූත්‍රිකා බල්බය 60ක් ගන්න ඕන. බලන්න අපි මේ බල්බ් පැයක් දාලා තිබ්බද හිතමු. මේ බල්බ පැයක් දාලා. පැයක් එපා විනාඩියක්. විනාඩියක්. කොහොමද හදන්නේ? E සමානයි PT. එහෙනම් 60 ගුණ කරන්න ඕන 1 ගුණ කරන්න ඕන 60. ප්‍රතිදීප්ත බට 22 ගුණ කිරීම 1 ගුණ කිරීම 60. CFL 11 ගුණ කිරීම 60. LED අපි ගමු 6 ගුණ කිරීම 60. බලන්න 60 වරක් 60 3600 ජූල් 60 වරක් 22 අර 12යි 13යි sorry එකයි හරිද 1320යි ජූල් 60 වරක් 60 660යි ජූල් 360යි ජූල්. දැන් බලන්න පුතේ අපේ කාමරේ තියෙනවා ඔන්න වොට් 60 බල්බ් එකක්. විනාඩියක් දාලා තියන්න ජූල් 3600ක් ගියා. ඒ එළියම වොට් 22 එකක් දැම්මොත් එහෙම ජූල් 1320යි යන්නේ. පැහැදිලිද? ඒ එළියම ගන්න LED එකක් දැම්මම නම් ජූල් පුතේ 360යි යන්නේ. බලන්න 360යි 3600යි වෙනස. එතකොට අපි මේක පැය 10ක් විතර දාලා තිබ්බොත් කාමරේ ලයිට් එක මේක තව 10න් ගුණ කරන්න ඕන. තව 60කින් ගුණ කරන්න ඕන. මේක 10යි 60. ඒතර ඔයාලට තේරෙනවද එකම කාර්ය ප්‍රමාණය කරන්න මේ එක්කෙනා ගන්න ශක්ති ප්‍රමාණය වෙනස්. පැහැදිලිද? ඒකට හේතුව තමයි මෙයාලගේ ශක්ති හානිය වැඩි. බල්බ් එක රත් වෙනවා ගොඩක් දේවල්. මේ වගේ මොකොත් නැහැ. එහෙනම් ඇයි අපි LED පාවිච්චි කරන්නේ? LED පාවිච්චි කරන්නේ නැත්නම් පුතේ ආරම්භක මිල ටිකක් වැඩි. LED CFL බල්බ් ගණන්. හැබැයි මේ වගේ ආයු කාලය පුතේ පැය 50000ක් විතර. මේ LED බල්බ් එකක් පැය 50000ක් විතර පත්තු කරාම තමයි නිමෙ පිච්චෙන්නේ. හැබැයි පුතේ සූත්‍රිකා බල්බයක් එහෙම නැහැ. පැය 12000ක් විතර. sorry පැය 1200ක් විතර. නේ? ප්‍රතිදීප්ත බටයක් පැය 3000ක් විතර. ඔයාලට පේන්න ඕන LED ගණන් සල්ලි දීලා ගත්තත් පාඩු නෑ. ඇයි? පැය 50000ක් විතර ගියාම තමයි මේ බල්බ් එකක් පිච්චෙන්නේ. පැය 50000. නේ? අපි කාමරයක නම් දවසට පැය 10ක් විතර තමයි ලයිට් එක දාන්නේ. 10 විතර කියනදම දවස් 5000. දවස් 5000ක් කියන්නේ කීයද අවුරුදු?
360න් බෙදුවොත් එහෙම 365න් ආසන්න වශයෙන් යනවා 500 බෙදීම 36. අවුරුදු 10ක්. LED එකක් පුතේ අවුරුදු 10ක් විතර යනකම් පිච්චෙන්නේ නැහැ. ඉතින් මරුනේ. කරන්නේ ඒ හින්දා අපිට සිද්ධ වෙන හැම වෙලේම අපේ තියෙන දේවල් සංරක්ෂණය කරන විදිහට පාවිච්චි කරන්න. හරි? එතකොට අයන් එක. හරි? ගෙදර විදුලිය රෙදි මදිනකොට පුතේ හරි? අයන් එක ගැහුවට පස්සේ අයන් එක ඒ උෂ්ණත්වයට එන්න විනාඩි 5ක් විතර යනවා. ඒ විනාඩි 5ට යනකම් අපි අයන් එක නිකන් ඔන්න ඔහොම තියලා බලන් ඉන්නවනේ. අයන් එක ඔහොම තියලා බලන් ඉන්නවා. එතකොට පුතේ අපි හැමදාම රෙදි මදිනවා කියලා කියන්නේ හැමදාම විනාඩි 5 ඔක රත් වෙන්න වෙලාවක් තියාගෙන ඉන්න. හැබැයි අපිට පුළුවන් නම් අඩුම දවස් 2-3ක හරි රෙදි ටික එකපාරම මදින්න. පැහැදිලිද? අපිට මේ අයන් එක නිසා සිදුවන විදුලි හානිය අවම කරගන්න පුළුවන්. හරි? ඒක ෆ්‍රිජ් එක දොර නිතරම අරිනවා වහනවා නම් ඒත් විදුලි හානිය වැඩි. අපි ෆ්‍රිජ් එකකට කාපු ඉතුරු වෙච්ච කෑම ටික ෆ්‍රිජ් එකට දානවා. කෑම එක රස්නේ. ලිපෙන් බෑවා කෑවා ඉතිරි රස ටික එහෙම්ම දැම්මා. එතකොට පුතේ ෆ්‍රිජ් එකට සිද්ධ වෙන ලොකු ශක්තියක් වැය කරන්න මොනවා කරන්නද? අර රස්නේ තිබ්බ දේ සීතල කරන්න. ඒ නිසා තමයි අපි ෆ්‍රිජ් එකට දෙයක් දාන්න කලින් එළියෙන් තියලා අපි તો හදපු කෑම එකක් කියලා සාමාන්‍ය පරිසර උෂ්ණත්වයට ආවට පස්සේ ෆ්‍රිජ් එකට දාන්න. මෙන්න මේ වගේ ක්‍රම අනුගමනය කරන්න සිද්ධ වෙනවා. අපේ විදුලි ශක්තිය මොනවා කරගන්නද? සංරක්ෂණය කරගන්න. පැහැදිලිද? හොඳයි. පුතේ මට ගෙදරදී මෙන්න මේකට උත්තර ලියලා යවන්න. බල ශක්ති සංරක්ෂණය සඳහා නිවසේදී කළ හැකි බල ශක්ති සංරක්ෂණය සඳහා නිවසේදී කළ හැකි දෑ මොනවාද? නිවසේදී කළ හැකි දෑ මොනවාද? නිවසේදී කළ හැකි දෑ මොනවාද? හොඳයි. මම විනාඩි 5ක් දෙන්න ලියන්න බලන්න උත්තර හැමෝම. විනාඩි 5ක් දෙන්න හැමෝම උත්තර ලියන්න.
හොඳයි ළමයි. හොඳයි. මොනවද අපිට නිවසේදී කරන්න පුළුවන් දේවල් එක එක්කෙනා කියන්න බලන්න. නිවසේදී කරන්න පුළුවන් දේවල් මොනවද පුතේ? ජනි ජනි නෑ. උෂාන් එකක් කියන්න බලන්න. ළමයි නිදිද? හොඳයි. ලියාගන්න අලුත් මාතෘකාව ගෘහ විද්‍යුත් පරිපථ. ගෘහ විද්‍යුත් පරිපථ. ගෘහ විද්‍යුත් පරිපථ. ගෘහ විද්‍යුත් පරිපථ. හොඳයි. ළමයි ආගන්න හොඳට අහන්න. හරි. මේ විදුලිය ඔයාලා අහලා තියෙනවනේ තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන්. තෝමස් අල්වා එඩිසන් බල්බය හොයාගත්තා කියන්නේ. හරි. තෝමස් අල්වා එඩිසන්ගේ කාලේ තෝමස් අල්වා එඩිසන් තමයි ඒ කාලේ හිටපු හොඳ විද්‍යාඥයෙක්. ඒ ප්‍රදේශයේ ඒ පැතිවල විදුලිය බෙදා හරින්න ගොඩාක් සම්බන්ධ වෙලා වැඩ කරේ තෝමස් අල්වා එඩිසන්. හරි. එතකොට අපිට විද්‍යුත් වර්ග දෙකක් තියෙනවානේ. AC සහ DC කියලා. හරි. සරල විද්‍යුත් සහ හරි ප්‍රත්‍යාවර්ත විද්‍යුත් කියලා අපි ඒක පස්සේ කතා කරමු. උදාහරණයක් විදිහට ඔයාලා ගෙදර බැටරි කෑල්ලකින් පොඩි බැටරියකින් වගේ ඉන්නේ DC කරන්ට් එකක්. සරල ධාරාවක්. හරි. අපිට විදුලි බල මණ්ඩලය හරහා ලංකාවට එන්නේ AC. මෙන්න මෙහෙම ප්‍රත්‍යාවර්ත ධාරාව. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ කරන්ට් එක වැඩි වෙලා අඩු වෙලා කියන්නේ මෙන්න දෙපැත්තට. හරි. ඒක වැඩි හිතන්න ඕනේ. ප්‍රත්‍යාවර්ත ධාරාවක් තමයි විදුලි බල මණ්ඩලයෙන් ඉන්නේ DC ධාරාවක්. මේ සරල ධාරාවක් තමයි බැටරි කෑල්ලකින් ගත්තොත් විදුලිය විදිහට එන්නේ. ඒ කියන්නේ ඇම්පියර් වෝල්ටේජ් එක වෙනස් නොවි එකම විදිහට තියෙනවා. ප්‍රස්ථාරයක් ඇන්දොත් වෝල්ටේජ් එකයි කාලයයි වෝල්ටේජ් එක වෙනස් නොවීම තියෙනවා. අපි AC එකක් ඇන්දොත් එහෙම ඔන්න ධන වෙනවා ඍණ වෙනවා ධන වෙනවා ඍණ වෙනවා. කොහොම ධාරාවක් තමයි අපේ ගෙදරට එන්නේ. තෝමස් අල්වා එඩිසන්ගේ කාලේ AC කරන්ට් හොයාගෙන තිබ්බේ නැහැ. හොයාගෙන තිබ්බේ සරල ධාරාවල් විතරයි.
එතකොට මේ රට පුරාම බෙදා හැරියේ සරල ධාරාව. හැබැයි මේ සරල ධාරාවක් බෙදා හරින්න ලොකු වියදමක් යනවා. නිතරම කඩාගෙන වැටෙනවා. හරි නිතරම හදන්න ඕනේ. හැබැයි මේකෙන් හරි මේකෙන් අධික ලාභයක් ලැබුවත් තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා. ඇයි මේ කරන්ට් හදන්නේ එයා. එයාට IT කම්පැනි තියෙනවා ඒකෙන් හදනවා. ඊට පස්සේ පුතේ මොකක් හරි තැනක කඩාගෙන වැටුනහම පරිපත බිඳ වැටුනහම එයාලගේ කම්පැනියෙන්ම ගිහිල්ලා ඕක හදනවා. ඉතින් මෙයාට අධික ලාභයක් ලැබුණා. මෙන්න මේ DC කරන්ට් එකෙන් රට පුරාම විදුලිය බෙදා හරිනකොට. ඊට පස්සේ මෙයාගා වැඩ කරා එක්තරා විද්‍යාඥයෙක් සුවිශේෂී විද්‍යාඥයෙක් ඇල්බර්ට් අයින්ස්ටයින් නිව්ටන් වගේ අතිශය සුවිශේෂී විද්‍යාඥයෙක් නිකොලා ටෙස්ලා කියනවා. ටෙස්ලා කියන්නේ ඉතාමත් හොඳ මොලයක් තියෙන විද්‍යාඥයෙක්. මෙයා ඊටසේ ටෙස්ලාට කතා කරලා කිව්වා මෙන්න මේ DC කරන්ට් එක හරි ප්‍රශ්න හැමතැනම කඩාගෙන වැටෙනවා. මේ නිතර බිඳ වැටෙන එකට ක්‍රමයක් හදලා දෙන්න. මේකට මොකක් හරි උදව් කරන්න මම ඔයාට මෙන්න මෙච්චර මුදලක් දෙනවා කියලා පොරොන්දු. හරිද? ටෙස්ලා ලැබ් එකට ගිහිල්ලා පරීක්ෂණ පවත්වලා හොයාගත්තා. කරන්ට් එක සරල ධාරාවක් විතරවට වඩා ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදියට යවනකොට හරි ප්‍රත්‍යාවර්ත ධාරාව විදියට යනකොට බිඳ වැටීම් අඩුයි. ලාභය ගොඩාක් වැඩි කියලා මෙයා හොයාගත්තා. මෙයා ගිහලා තෝමස් අල්වා එඩිසන්ට කිව්වාම තෝමස් අල්වා එඩිසන් එකඟ වෙච්ච ගාන දුන්නෙත් නෑ. තෝමස් අල්වා එඩිසන් කියන්නේ ඇත්තට මේ කල්පිත එක්තරා ආකාරයක පොඩි හොරෙක්. හරි ඔය බල්බ් එක හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් කිව්වට වෙන එක්කෙනෙක් හොයාගත්ත එක මෙයා ඉදිරිපත් කරා කියලා කියනවා. ඉතින් මේක ටෙස්ලාට ගොඩක් තරහා ගියා. මොකද එයා ගොඩාක් මහන්සිලා හොයාගත්ත කවුරුවත්ම දන්නේ නැති මේ ප්‍රත්‍යාවර්ත දරා එයා හොයාගත්තට පස්සේ එමෙතන ඊටසේ මෙයා තනියම කම්පැනියක් හදාගෙන එයා AC කරන්ට් එක ලාභයි කියලා මිනිසුන්ට පෙන්නුවා. හරිද? එතකොට තෝමස් අල්වා එඩිසන් මේක නවත්තන්න මොනවද කරේ කියනවා නම් එයා මොකද දන්නවද කරේ? ඇත්තටම පුතේ DC කරන්ට් එක ඇඟට වැදුනාට හානියක් නෑ. හැබැයි AC කරන්ට් එක ඇඟට කරන්ට් එක වදින්න ඕන. මෙයා කරේ AC කරන්ට් එක වද්දලා ටවුන් එක මැද අලියෙකුට කරන්ට් එක වද්දලා පෙන්නවා මෙන්න මේක මේ තරම් හානිදායකයි. අලියෙකුට කරන්ට් එක වද්දලා අලියව මැරුවා. AC කරන්ට් එක ඒ තරමටම හානිදායක කියලා පෙන්වනවා. ඒත් ලෝක මිනිස්සු තේරුම් ගත්තා ඇත්තටම මේකට වඩා මේක ලාභයි කියලා. මේ නිකොලා ටෙස්ලා කියපු දේ පිළි අරගෙන අද දක්වා ලෝකේ පාවිච්චි වෙන්නේ AC කරන්ට් එක. පැහැදිලිද? එතකොට මට මේකෙන් ඔයාලට කියලා දෙන්න ඕනේ මෙන්න මේකයි. හරිද? ඔයාලා කවදා හරි දවසක තමන් විසින් තනියම ගොඩ නැගීගෙන එනකොට හරිද? ඔයාලව වටන්න මිනිස්සු ලක්ෂ ගණන් බලාගෙන ඉන්නේ. තමන් අලුත් දෙයක් කරොත් එහෙම ඒක වැරදි. ඕක හරියන්නේ නැහැ කියන මිනිස්සු ඕන තරම් ඉන්නවා. වැඩි ඕනේ නැහැ. ළමයි ලස්සන අඳින්න කැමති අමුතු විදියට කොණ්ඩේ කැපුවා. නේ? ගමේ ඉන්න මිනිස්සු ටික ඔකට ඇද කියන්න පටන් ගන්නවා. ඔහොම කොණ්ඩේ කපනවද අර්ථ. ඒ කියන්නේ පුතේ අපි අලුත් දෙයක් කරනකොට හැම වෙලේම තියෙන සමාජය ඒක වැරදි කියලා පෙන්වන්න හැම දෙයක්ම කරනවා. මේ මිනිස්සු මොකද කරේ? අලියෙකුට කරන්ට් එක වත්තලා ටවුන් එකක් මැද මැරුවා. නිකන් හිතන්නකෝ. අලියෙක් කරන්ට් එක වද්දනොත් පෑග ගහ ටවුන් එකක් මැද මැරෙනවා. බලන්න කොයිතරම් දෙයක් කරාද මු කියනවාද විද්‍යාඥයා මේක වැරදි කියන්නේ. එතන අපි අලුත් දෙයක් කරා. අපි නම් මම මෙන්න මෙහෙම එකක් හැදුවා. ලෝකෙ වින්නේ ඕක හරියන්නේ නැහැ වැඩක් නැහැ කියන තමයි හැමෝම බලන්නේ. ඒ ඉන්න එක මතක තියාගන්න. Tamanට හරි දේ. කාටවත් හානිය නැති තමන් හරි දෙයක් කරනවා නම් ඒ ගැන බය වෙන්න එපා. හරි? මම මේ පොඩි කතාවක් ඔයාලට තේරුම් ගන්න. හරි? එතකොට පුතේ අපේ රට පුරා විදුලිය බෙදා හරින්නේ AC කරන්ට් එක. නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් විදිහට. හරි?
එතකොට විදුලි බලාගාරයකදී හදන මෙන්න මේ AC කරන්ට් එක මේකේ වෝල්ටේජ් එක මෙයාලා සාමාන්‍යයෙන් 220යි දෙක තුන වෝල්ට් 2,20,000යි වෝල්ට් වගේ ඉහළ විභවාන්තරයකට පත් කරනවා. පත් කරලා තමයි රට පුරා බෙදා හරින්නේ හයි ටෙන්ෂන් වයර් වලින්. ඊට පස්සේ මේ හයි ටෙන්ෂන් වයර් වලින් අපි ඔය කරන්ට් එක අරගෙන ඕක අඩු කරගන්නවා අඩු විභවාන්තරයකට. උදාහරණයක් විදිහට 33000 අපි දන්නවනේ 33000යි වෝල්ට් 33000යි වෝල්ට් තමයි ඊට පස්සේ සාමාන්‍යයෙන් ගම්වල උඩින් යන්නේ. මෙන්න මේ 33000 වෝල්ට් වලින් තව වයර් එකක් අරගෙන අපි මේක අඩු කරගන්නවා 230යි වෝල්ට් වලට. මේක තමයි පුතේ අපි ගෙවල් වලට බෙදා ගන්න. ඔන්න ගෙවල් වලට බෙදා. පැහැදිලිද? මෙන්න මෙහෙම තමයි රටක විදුලිය බෙදා හරින්නේ. එතකොට පුතේ රම්දෙනිගල හරි නොරොච්චෝලේ හරි ඩීසල් බලාගාරයක හරි හදන විදුලිය පුතේ හදන විදුලියේ තියෙන විභවාන්තරය 2,20,000කට වැඩි කරනවා. වැඩි කරලා අර අපේ ළඟින් නෙමෙයි අර ඉතා ඉහළින් යන වයර් තියෙන හයි ටෙන්ෂන් වයර් වල යන්නේ 2,20,000. මේව ගොඩාක් ඉහළින් යන්නේ. මේ 2,20,000න් යන එකකින් අපි වයර් අරගෙන ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒක අඩු කරගන්න 33,000. දැන් ඔයාලා ගලහපාරේ ඉන්න ළමයි දන්නවා අපේ ගෙවල් වල උඩින් යන 33,000 වයර් එකක්. එතකොට හිඳගල හරිය තියෙනවා පොඩි ට්‍රාන්ස්ෆෝමර් එකක්. බලන්න හිඳගල අර හිඳගල ශාලාව තියෙන කැම්පස් එකේ ඒක ඉස්සරහා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එකක්. 33,000න් වයර් එකක් අරගෙන ඒ ට්‍රාන්ස්ෆෝමරෙන් තමයි 230 කරලා හිඳගල ප්‍රදේශයේ බෙදා හරින්නේ. ගලහපාර යන ළමයි දකින්න ඇති දැන් අලුතෙන් ඔය කණු හිටවගෙන යනවා 33000 වයර් එකක් තමයි මේ කණු උඩ යන්නේ. ඒ 33000න් පුතේ විභවාන්තරේ තව අඩු කරලා 230 කරලා අපේ ගෙවල් වලට බෙදාගෙන යනවා. උදාහරණයකට අපි ගමු ලැප්ටොප් එක. ලැප්ටොප් එක ගත්තොත් දැන් ඔයාලා හැමෝම ගොඩක් කට්ටිය පාවිච්චි කරනවානේ. ලැප්ටොප් එකේ තියෙන නොන්නෝ කොටුවක්. මේක තමයි ප්ලග් එකට ගහන්නේ. එතකොට මෙතනට අපි ගහන්නේ 230යි වෝල්ට්. හැබැයි ලැප්ටොප් එක වැඩ කරන්නේ ඊටත් වඩා අඩු විභවාන්තරේ. සමහරවිට 6යි වෝල්ට්. සමහරවිට 12යි වෝල්ට්. එහෙනම් අර කොටුවෙන් මොකද කරන්නේ? මේ 230යි වෝල්ට් කියන එක තවත් අඩු කරලා ලැප්ටොප් එකට දෙනවා. ෆෝන් charger එකක්. ෆෝන් එකක් charge වෙන්නේ ඉතා අඩු විභවාන්තරයකින්. සාමාන්‍යයෙන් 11.5යි වෝල්ට් වගේ. ඉතින් ෆෝන් charger එක මොකද කරන්නේ? ඔන්න ෆෝන් එක මෙතන 230යි වෝල්ට්. ෆෝන් charger එකෙන් කරන්නේ මේ විභවාන්තරය තවත් අඩු කරලා ෆෝන් එකට ලබා දෙනවා. එතකොට පුතේ අපි හැමතැනම කරන්නේ මොකද්ද? විභවාන්තරය වැඩි කරනවා අඩු කරනවා. ඊට වාරමයි. ඉතින් සර් මේක 2,20,000ට වැඩි කරන්නේ නැතුව 230 මෙව්වනම් හරිනේ. පුතේ විභවාන්තරය වැඩි වුණාම කරන්ට් එක ගලන ධාරාව අඩු වෙනවා. හරි ඕක වැඩි අදාළ නැහැ. මෙන්න මේ ක්‍රමය නිසා අර කම්බි රත් වෙන එක වැඩි ධාරාවක් ගලලා ප්‍රතිරෝධය වැඩි වෙන එක අඩු කරන්න පුළුවන්. සරලව මතක තියාගන්න මෙහෙම කරාම ලාභයි. හරි? ඒක ඔයාලට දැම්ම ඉගෙන ගන්න අවශ්‍ය දෙයක් නෙවෙයි. හරි? දැන් මෙහෙම තමයි රටක් පුරාවට විදුලිය බෙදා හරින්නේ. එතකොට මෙන්න මේ විදුලිය තමයි අපි ගෙදරට ගන්න. අපි අද කතා කරන්නේ මෙන්න මේ ගන්න විදුලිය අපි ගේ ඇතුලේදී මොකද කරන්නේ කියලා. right? ලියාගන්න පුතේ. විදුලි බලාගාරයකදී නිපදවන විදුලිය විදුලි බලාගාරයකදී නිපදවන විදුලිය විදුලි බලාගාරයකදී නිපදවන විදුලිය අධිකර පරිණාමක මගින් අධිකර
අධිකර පරිණාමක මගින් එකසිය 32යි කිලෝවෝල්ට් හෝ 220යි කිලෝවෝල්ට් වැනි චුට්ටක් කියන්නකෝ ඒක. හරි විදුලි බලාගාරවලදී නිපදවන විදුලිය අධිකර පරිණාමක මගින් සර් කියන දේ මුකුත් අහන්නේ නැහැ. මොකද්ද කියන දේ මුකුත් අහන්නේ නැහැ සර්. දැන් ඇහෙනවද ඔව් සර්. හරි විදුලි බලාගාරයකදී නිපදවෙන විදුලිය අධිකර පරිණාමක මගින් 132යි කිලෝවෝල්ට් හෝ 220යි කිලෝවෝල්ට් හෝ 220යි කිලෝවෝල්ට් වැනි ඉහළ විභවයකට නම්වා රට පුරා බෙදා හරි එතකොට පුතේ මේවා මෙහෙම බෙදා හරින්නේ කෙලින්ම විදුලි බලාගාර අතර මේ වගේ ප්‍රධාන ස්ථාන අතර විතරයි ඒවා ඔහොම යන්නේ. හරි? ඊට පස්සේ ලියා ගන්න උපපොළවල් වලින් 33යි කිලෝවෝල්ට් හෝ 11යි කිලෝවෝල්ට් දක්වා විභවය අඩු කර 33යි කිලෝවෝල්ට් හෝ 11යි කිලෝවෝල්ට් දක්වා විභවය අඩු කර ඔව් ඒ ටිකත් ආයේ චුට්ටක් කියන්න. නෑනේ හරි උපපොළවල් වලින් නැවත 33යි කිලෝවෝල්ට් හෝ 11යි කිලෝවෝල්ට් දක්වා 33යි කිලෝවෝල්ට් හෝ 11යි කිලෝවෝල්ට් දක්වා විභවය අඩු කර අවසානයේ නිවසට 230 වෝල්ට් විභවයක් ලබා දේ. නිවසට 230 වෝල්ට් විභවයක් ලබා දේ. ලබා දේ.
පුතේ තරවත් අල්ලගන්න. මෙය ප්‍රත්‍යවර්ත විභවයක් වන අතර සංඛ්‍යාතය 50යි හර්ට්ස් වේ. සංඛ්‍යාතය 50යි හර්ට්ස් වේ. මේකේ තේරුම පුතේ සංඛ්‍යාතය 50ක් හර්ට්ස් වෙනවා කියලා කියන්නේ තප්පරයකට ඕකේ ධන ඍණ 50 වතාවක් මාරු වෙනවා. ගෙදරට එන කරන්ට් එකේ ධන ඍණ 50 වතාවක් මාරු වෙනවා. ධන ඍණ මාරු වෙනවා. හරි. හොඳයි. එතකොට නිවසේන පරිපතයේ ගෙවල් වලට එන වයර් වල දැකලා ඇති ලයිට් කණුවෙන් ලයිට් කණුවට වයර් 4ක් යනවා. දැකලා තියෙනවද ළමයි? මෙව ලයිට් කණු දෙකක් අතර ගෙදර තිබ්බොතෙන් බලන්න 1යි 2යි 3යි 4ක් යනවා. එයා ටීම් එකයි 4ක් යනවා. මේ වගේ නම් 1යි 2යි 3යි 4යි. එතකොට පුතේ මේ වයර් 4ෙන් වයර් 3ක් මෙන්න මේ වයර් 3 අපි හඳුනනවා සජීවීවත් කම්බි. හරි සජීවී කම්බි. හරි සජීවී කම්බි. එතකොට පුතේ මෙන්න මේ යටින් මෙන්න එක අපි හඳුනනවා නියුට්‍රල් එක. උදාසීන නැත්නම් නියුට්‍රල් කම්බි කියන්නේ. එතකොට පුතේ ගෙදරට කරන්ට් එක ගන්නකොට ඔයාලා දැකලා ඇති වයර් දෙකක් යනවා. එතකොට බොහෝ වෙලාවට වෙන්නේ මෙන්න මේ කම්බියයි සම්බන්ධ කරලා එකක් තමයි ගෙදරට. ඊළඟ ගෙදරට සමහර විට මේ කම්බියයි සම්බන්ධ කරලා තව ගෙදරකට ඕනනම් මේ කම්බියයි සම්බන්ධ කරලා යනවා. තව ගෙදරකට ආපහු මේ කම්බියයි. ඒක සෑම වෙලාවකම විදුලිය ගන්නකොට එක සජීවී කම්බියකුත් එක නියුට්‍රල් කම්බියකුත් සම්බන්ධ වෙන්න ඕනේ. මේ දෙක තමයි වයර් කරන්ට් එක ගන්න. ඔයාලා සමහරවිට දැකලා ඇති අපේ ගෙදරට කරන්ට් එක නැහැ. එහා ගෙදරට කරන්ට් එක තියෙනවා. ඇයි ඒ? සමහර වෙලාවට පුතේ මේ එක වයර් එකක් බිඳ වැටෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ වයර් එකකින් කරන්ට් එක ගන්න ඔක්කොලාටම කරන්ට් එක නැහැ. නැත්නම් අපි මේක කඩා වැටෙනවා කියන. එහා ගෙදරටත් කරන්ට් එක නැහැ. ඇයි ඒ? එහා ගෙදර කරන්ට් එක ගන්න තියෙන්නේ මැදේ. එහා පැත්තේ ගෙදරට එයාටත් නැහැ. හැබැයි අපිට තියෙන. ඇයි? අපි ගත්තේ උඩේ. එහෙම වෙන්න පුළුවන්. මේ කරන්ට් වයර් වලින් එකක් බිඳ වැටෙන්න පුළුවන්. ඒක මේ විදිහට තමයි අපි නිවසකට විදුලිය ගන්න. පැහැදිලිද? ඒතර පුතේ මේ විදිහට නිවසට ගන්න විදුලිය මුලින්ම සම්බන්ධ වෙන්නේ හරි මම මේ කියන ඒවා බලන්න. හරි මුලින්ම සම්බන්ධ කරන්නේ අපිට අයිති නැති උපාංග කිහිපයකට. මොකක්ද? ඔයාලා ගෙදර ඇති දැකලා ඇති මීටර් බෝඩ් එක තියෙනවා. විදුලි මීටරේ. විදුලි මීටරේට කලින් තියෙන තව පොඩි බ්‍රේකර් එකක් දානවා. මේකට තමයි සම්බන්ධ වෙන්නේ. මේකෙන් මේකට මෙතනින් තමයි පුතේ අපේ ගෙදරට විදුලිය එන්නේ. එතකොට මේක අපි හඳුන්වනවා අධිධාරා පරිපථ විදිනය කියලා. අපි මේක ලබන සති ලස්සන ඉගෙන ගමු. අධිධාරා පරිපථ විදිනය. අධිධාරා පරිපථ විදිනය. D කියලා කියන්නේ විදුලි මීටර. පුතේ මෙන්න මෙතනට එනකම් මෙන්න මෙතනින් එළියට කරන්ට් එක එනකම්
අපිට මේකක්වත් අයිති නැහැ. මේ ඔක්කොම අයිති විදුලි බල මණ්ඩලය. පැහැදිලිද? මෙන්න මේ අධිධාරා පරිපථ බිඳිනයයි විදුලි මීටරය දෙකම අයිති පරිපථ බිඳිනය. ඒතකොට මේක හරහා එන විදුලිය තමයි අපේ ගෙදරට පැහැදිලිද? එතකොට පුතේ අපේ ගෙදරට ගොඩාක් ගෙවල් වලට ගොඩාක් වෙලාවට මේ වගේ වයර් දෙකකින් තමයි විදුලිය ගන්න. හැබැයි සමහර තැන්වල ඔයාලා දැකලා ඇති වයර් තුනෙන්ම ගන්න අවස්ථා. උදාහරණයක් විදිහට ওই දොළොව පාරේ තියෙනවා V මෝල් කීපයක්. බලන්න මේ V මෝල් වලට ටිකක් ලොකු කරන්ට් එකක් ඕන. ඒතර ඔය වයර් තුනෙන්ම ගන්නවා. ඒවා ඔයාලට උසස් වලදී ඉගෙන ගන්න හම්බෙයි. දැනට මේ මට්ටමේ ඉගෙන ගත්තාම ඇති. හරි? මම පාඩම මෙතනින් එහාට ගෙනියන්නේ නැහැ. මොකද ඊළඟ කොටස එක දවසක සම්පූර්ණයෙන් ඉවර කරන්න ඕනේ. හරි? ඉතින් පුතේ මේ දක්වා කාට හරි නොතේරෙන දෙයක් තියෙනවද? ඔයාලා ලබන සතියේ පන්තියේ එන්න කලින් 36 වෙනි පිටුවේ තියෙන 36 වෙනි පිටුවේ තියෙන 10/3 රූපය පොතේ ඇදලා තියාගන්න. හරිද? 10/3 රූපය පොතේ ඇදලා තියාගන්න. හරි? ඒතර පුතේ අපිට මේ පාඩම් කරගන්න විදිහ ප්‍රශ්නයක් නැහැ. මොකද ලබන අවුරුද්දේ විභාගේ තියෙන අපිට අවශ්‍ය තරම් කාලය තියෙනවා. අපි දෙසැම්බර් වෙනකොට බලමු මේ පාඩම් ටික ඔක්කොම ඉවර කරගන්න. එතකොට අපිට හොඳ කාලයක් තියෙනවා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. හරි? අපි සැලකිලි ප්‍රමාණය දැනට අපි පොතේ පාඩම් කරලා තියෙනවා. ඒතකොට ඔයාලා මේ වෙනකොට මම අර කලින් කියලා දින වගේ හැමදාම කියනවා වගේ දැන් බහුවර්ණ ප්‍රශ්න ටික විතරක් හරි කරන්න ගන්න. හරි? දැන් පොත් බල ඒව නැහැ. බහුවර්ණ ප්‍රශ්නයක් ගත්තා, පැයක් ගත්තා, උත්තර ටික ගහගෙන ගියා. හරි වැරදි බැලුවා. වැරදි නම් ඇයි ඒක වැරදුනේ කියලා පොඩ්ඩක් බලන්න. කියලා බලන්න. මේක වෙන ක්‍රමයක් නැද්ද කියලා හිතන්න එච්චරයි. හරි? මම බහුවර්ණ ප්‍රශ්නයක් කරන්න යන්නේ කියලා නේද? මේ බල්ලොන්ට එහෙම කෑ ගහන්න එපා කියලා සද්ද කරන්න එපා. මම බහුවර්ණ පේපරයක් කරන්න යන්නේ කියලා තියෙන පොත් ටික ඔක්කොම 6 වෙනි පොත් ටිකත් ඔක්කොම අරගෙන ප්‍රශ්නෙන් ප්‍රශ්නේ බල කරන්න යන්න එපා. ගත්ත බහුවර්ණ ප්‍රශ්නේ ඉගෙනගෙන තියෙනවා හෝ නැතා හෝ දන්නවා හෝ නැතා අදාළ නැහැ කරගෙන ගියා. right? දැන් එහෙම කරලා බලන්න අපිට බහුවර්ණ ලකුණු කීයක් ගන්න පුළුවන්ද කියලා. ඒක ඔයාලගේ පළවෙනි ටාගට් එක වෙන්න ඕන. අද අපි හිතමුකෝ 50න් 20ක් හරි කියලා. හෙට try කරන්න ඕන 25ක් හරියන්න ගන්න. එහෙම එක ලකුණෙන් එක ලකුණ වැඩි කරගන්න බලන්න. හරි? 40 හරි? එතකොට අපි හිතමුකෝ දැන් ඔන්න මාසයක් විතර යනකොට අපි හිතමු 2000 ඉඳලා 2020 වෙනකන් තියෙන ඔක්කොම ප්‍රශ්න කරනවා. ආයි පාරක් කරන්න. කමන්නේ. පැය භාගයෙන් හරි කමන්නේ. අනිත් එක සමහර කට්ටිය සර් 2000 පරණ සිලබස් 2020 අලුත් සිලබස්. ඔව්. සිලබස් දෙකක් විතර මාරුලා තියෙනවා. කමන්නේ. බොහෝ සංකල්ප බොහෝ තියෙන දේවල් 80%ක් විතරම 2000 තිබ්බ දේවලුත් දැනුත් අහනවා. ඒ හින්දා දැන් ඔයාලට තේරෙනවා කරගෙන යනකොට මේක අපිට උගන්වලත් නැහැ ඉගෙන ගන්නත් නැහැ කියලා හිතනවනම් මේ ප්‍රශ්නයක් හරි. අතහැරලා පුතේ මේ අවුරුදු 20 බහුවර්ණ විභාගයට යන්න කලින් අඩුම 3 පාරක්වත් ඉවර කරලා යන්න. ඒකකට යන්න තියෙන පහසුම මඟ මෙන්න මේ. එහෙම නැතුව පොත් පාඩම් කරලා හැමදාම පිටුවන් නෑර පාඩම් කරලා එහෙම ඒකක් ගන්න පුළුවන් කොහොමද? පැහැදිලිද? මේක ලේසි. හරි? ඒ හින්දා දැන් බහුවර්ණ ටික කරන්න. හරි? ඔයාලට මම පොඩි වැඩක් කරන්න මම කියන්නේ කරනවා. හරි? ඒ හින්දා බහුවර්ණ කරන්න අඩුම තරමේ ලබන සතියේ පන්තියට එනකොට අඩුම බහුවර්ණ ප්‍රශ්න පේපර් දෙකක්වත් කරලා මට උත්තර දාලා තියන්න. ඒ කියන්නේ සර් මම WhatsApp එකේ මැසේජ් එකක් දාන්න 2019 එක කරා මෙච්චරක් හරි 30ක් හරි 2018 කරා 32ක් හරි කියලා මැසේජ් එකක් දාන්න. මම බලනවා කොහොමද කරලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ඊතර පුතේ මේ දවස්වල මට වීඩියෝ එක අප්ලෝඩ් කරගැනීමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අන්තර්ජාලයේ වෙන ප්‍රශ්නයක් තියෙනවා අන්තර්ජාලයේ. හරි මම කොහොම හරි ගිය සතියේ පාඩමයි මේ සතියේ පාඩමයි අප්ලෝඩ් කරන්නම්. විශේෂයෙන් මේ සතියේ පාඩම අප්ලෝඩ් කරන්න ගිය සතියේ පාඩමේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම උගන්වනකොට
ලැප්ටොප් එකකින් තමයි රෙකෝඩ් කරන්නේ. ලැප්ටොප් එක Wi-Fi එකට සම්බන්ධ කරලා ෆෝන් එක මේ ෆෝන් එකේ ඉන්ටර්නෙට් එකකින් යන්නේ. ගිය සතියේ රෙකෝඩ් වෙච්ච එක එච්චර ක්වොලිටි නෑ. කැඩි තියෙන්නේ. දැන් ගිය සතියේ පාඩම මට ෂුවර් නෑ අප්ලෝඩ් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි මේ සතියේ පාඩම අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. හරි? ඊට මේ දක්වා මොනවද ප්‍රශ්න තියෙන්නේ? ළමයි සර් ටියුට් එක ගන්න පුළුවන්. ටියුට් එක රට ඇරියාම මේ පාඩමේ ඊළඟ පාඩමේ ටියුට් දෙකම මම ඔරියන්ට් එකෙන් තියන්නම්. රට අදිනකන් අපි චුට්ටක් මේ විදිහට පන්තිය කරගෙන යන් රට ඇරපු ගමන් ටියුට් එක ගන්න සලස්සලා තියන්නම්. අපි ඊට පස්සේ රට ඇරියට පස්සේ එන සතියේ සම්පූර්ණ ටියුට් එකේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරලා තාපයයි මේ පාඩමයි කම්ප්ලීට් කරගමු. එතකම් පොඩ්ඩක් අපි ඔසලා ඉමු. හරි? හරිද ළමයි? හරි සර්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. අයිබෝන් සර්. I want, sir. Thank you, sir.